පර්යාංක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය යටතේ ඔබට ඉගෙන ගන්න තිබෙන DNA ප්‍රතිවලිත වීම පිළිබඳ DNA ප්‍රතිවලිත වීමේ ක්‍රම යාන්ත්‍රණය පිළිබඳව මෙම කොටසේදී අපි සලකලා බලමු. DNA ප්‍රතිවලිත වීම. එතකොට DNA replication කියලා කියනවා. DNA ප්‍රතිවලිත වීම කියලා කියන්නේ ද්විත්වදාම DNA අණුව පිටපත් කර සර්ව සම පිටපත් සාධන ක්‍රියාවලියට කියනවා DNA ප්‍රතිවලිත වීම කියලා. එහෙනම් කිසියම් DNA අණුවක් තියෙනවා නම් එය ද්විත්වදාම හෙලික්සීය ව්‍යුහයක් දරනවා නේද? එතකොට මේ ද්විත්වදාම DNA අණුවෙන් සර්ව සම පිටපත් ඇති කර ගැනීම මේ ක්‍රියාවලියට කියන ප්‍රතිවලිතය කියලා. එතකොට ප්‍රෝකැරියෝටික් වගේම යුකැරියෝටික් සෛලවල DNA ප්‍රතිවලිත වීම සිදු වෙනවා. මේක මූලිකව සමානයි. එතකොට හැබැයි මේ සඳහා භාවිතා වන ඇතැම් එන්සයිම ආදී එකිනෙකට වෙනස්. අපි බලමු ඉස්සරහට. පෑනක් අරගෙන කොලයක් අරගෙන සටහන් කරගන්න. මේ කොටසට අදාළව සම්පූර්ණ සටහනක් මෙහි සඳහන් වෙනවා. DNA ප්‍රතිවලිතයේදී ප්‍රෝකැරියෝටික් සහ යුකැරියෝටික් සෛලවල එන්සයිම් එකිනෙකට වෙනස් වීමට හේතු කිහිපයක් තියෙනවා. එන්සයිම් වෙනස් වෙන්න හේතු තියෙනවා. අපි බලමු මොනවද හේතු කියලා. ශූන්‍යෂ්ටික DNA වර්ණ දේහ ලෙස සංවිධානය වෙලා තියෙනවා. ඔබ දන්නවා. එතකොට අපි කලින් කතා කරා වීඩියෝ එකේදී ක්‍රොමැටින් ජාලය නැත්තම් හිස්ටෝන් ප්‍රෝටීනය සහ අනිකුත් ප්‍රෝටීන් එකතු වෙලා සෑදුන විශේෂ ව්‍යුහයක් විදිහට තියෙනවා ශූන්‍යෂ්ටික DNA. ඒ වගේම ශූන්‍යෂ්ටික වර්ණ දේහවල ඇසුරුම සඳහා හිස්ටෝන් ප්‍රෝටීනය සහභාගී වෙනවා. හැබැයි ප්‍රාග්න්‍යෂ්ටික DNA චක්‍රීය අණු ලෙස පවතිනවා. ප්‍රාග්න්‍යෂ්ටික වර්ණ දේහ ඇසුරුමේදී අතිවලිත දඟර ගැසීම ලක් වෙනවා. ඒතකොට මේ කියන වෙනස්කම් නිසා මේ කියන ප්‍රාග්න්‍යෂ්ටික ශූන්‍යෂ්ටික සෛල අතර DNA ප්‍රතිවලිතයේ එන්සයිම වෙනස් වීමට බලපානවා. එතකොට මේ කියන ව්‍යුහික නිර්මාණ අපි දැන් එදා කතා කරා ආකිටෙක්චර් එක නේද? එතකොට මේ ආකිටෙක්චර් එක වෙනස් නිසා තමයි මේ එන්සයිම වෙනස් වෙන්නේ. එතකොට DNA ප්‍රතිවලිත වීමේ වැදගත්කම දැන් හැම වෙලාවෙම අපි වැදගත්කම ගැන සලකලා බලනවා. එතකොට මේකෙදි DNA ප්‍රතිවලිතයේ වැදගත්කම තමයි සෛල විභාජනයේදී මාතෘ සෛලයේ අන්තර්ගත ජීවය සඳහා අත්‍යවශ්‍ය තොරතුරු සංචිත කරලා තියෙන DNA නව දුහිතෘ සෛලවලට ලබා දීම මේක වැදගත්කම DNA ප්‍රතිවලිතයේදී. ඒතර මාතෘ සෛලයේ තියෙන DNA දුහිතෘ සෛල වලට ලබා දෙනවා. මේ DNA වල තමයි ජීවය පවත්වා ගන්න අවශ්‍ය තොරතුරු ගබඩා කරලා තියෙන්නේ. ඒ වගේම ද්විගුණ ජීවීන්ගේ සෑම දේහ සෛලයක්ම යුක්තාණුවේ තිබූ ප්‍රවේණික තොරතුරු අන්තර්ගත වෙනවා. ඒකට දැන් සෑම සුහුඹුල් නැත්තම් මේ වැඩුණු ජීවියෙකුගේ දේහයේ තියෙන සෛලවල වර්ණ දේහ සංඛ්‍යාව සමානයි. ඒ ජීවය ආරම්භ වෙනකොට ඒ ජීවියාගේ ජීවිතය ආරම්භ වෙනකොට ඇති වෙන යුක්තාණුවේ සංයුතියට. එහෙනම් ඒ යුක්තාණුවනේ බෙදිලා ජීවියා බවට පත් වෙන බහුසෛලික සත්වයක් ජීවියෙක් නම් එතකොට මේ කියන යුක්තාණුවේ ප්‍රවේණික තොරතුරු වලට සමානයි ජීවියාගේ ද්විගුණ ජීවියාගේ සෑම දේහ සෛලයක්ම. බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනයේදී නව සෛල එක්වීම සඳහා මේ DNA ප්‍රතිවලිත වීම ඉතා වැදගත් වෙනවා. එතකොට දේහ වර්ධනයේදී සෛල එකතු වෙනකොට DNA ප්‍රතිවලිත වෙන්න ඉතින් ඊළඟට මිය ගිය හරි හානි වුණ හරි සෛල ප්‍රතිස්ථාපනයේදී නව සෛල කොටස් බිහි කරගන්න, නව සෛල ඇති කරගන්න මේ වගේ දේවල් සඳහා DNA මුලින් ප්‍රතිවලිත වෙන්න ඕනේ. ඒ වගේම අලිංගික ප්‍රජනනය සඳහා DNA ප්‍රතිවලිත වීම අවශ්‍යයි. ඇයි ඒ අලිංගික ප්‍රජනනයේදී මොකද වෙන්නේ? මාතෘ සෛලයට නැත්නම් මාතෘ ජීවියාට සර්ව සම්බුද්ධ ජීවීන් නැති වෙනවනේ. එතකොට එසේ සිදුවෙන්නේ DNA ප්‍රතිවලිතය නිසා අණුවන විභාජනයේදී සර්ව සම DNA කට්ටල ඇතිවීම නිසා.
එතකොට ලිංගික ප්‍රජනනය සඳහා කොහොමද DNA ප්‍රතිවලිතය වැදගත් වෙන්නේ? ලිංගික ප්‍රජනනය සිදු කරනකොට ඒ ජීවන චක්‍රයේ කුමන හරි අවස්ථාවක මොකද සිදු කරන්නේ? ඌනණයෙන් ජන්මාණු සෑදීම සිදු වෙනවානේ. එතකොට මේ ජන්මාණු සෑදීමේදී වර්ණ දෙහ සංඛ්‍යාව නියතව තබා ගැනීම සඳහා මේ ඌනන විභාජනයට කලින් DNA ප්‍රතිවලිත කරගන්නවා. ඊට පස්සේ තමයි ඌනණය සිදු වෙන්නේ. ඒ වගේම පරිණාමයටත් දායක වෙනවා මේ DNA ප්‍රතිවලිත වීම. කොහොමද පරිණාමයට දායක වෙන්නේ? DNA ප්‍රතිවලිත වෙන්නේ සාමාන්‍යයෙන් ඒ ක්‍රියාවලිය ඉතාම නිවැරදි. හැබැයි මේ සර්ව සම පිටපත් ඇති වුණාට ඉතාම කලාතුරකින් මොකද වෙන්නේ? ඉතාම කලාතුරකින් DNA ප්‍රතිවලිත වීමේදී දෝෂ ඇති වෙන්න පුළුවන්. මේ දෝෂ නිසා විකෘති ඇති වෙලා මේ මගේ නව ප්‍රභේදන හට ගන්නවා. මෙම නව ප්‍රභේදන කාලයක් සමග පරිණාමයට නැත්නම් නව විශේෂයක් බිහිවීම සඳහා ඉවහල් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කියන හේතු නිසා ජීවය පවත්වා ගැනීම සඳහා මෙන්ම ජීවයේ අඛණ්ඩ පැවැත්ම සඳහා DNA ප්‍රතිවලිතය වැදගත් වෙනවා. එහෙනම් DNA ප්‍රතිවලිතයේ වැදගත්කම් මොනවද කියලා කෙටි සටහනක් වගේ ලියන්න ඔබට ආවොත් මේ කරුණු ටික හොඳින් මතක තබා ගන්න. DNA දිත්ත දාමයේ 3' සහ 5' අන්ත. දැන් මේකේ ඉස්සරහට අපි දිගටම කතා කරනවා 3' අන්තය සහ 5' අන්තය කියලා. ඒතර බලයි මොකද්ද මේ 3' සහ 5' අන්ත කියන්නේ කියලා. එතකොට අපි මේ තියෙන්නේ නියුක්ලියෝටයිඩයක් මුලින්ම රූපේ. මේ නියුක්ලියෝටයිඩේ මොනවද තියෙන ප්‍රධාන කොටස් තුන? පෙන්ටෝසීනි කාණ්ඩය, ෆොස්ෆේට් කාණ්ඩය සහ නයිට්‍රජනීය භෂ්මය. එතකොට බලන්න මේ නයිට්‍රජනීය භෂ්මය පෙන්ටෝසීනි කාණ්ඩයට සම්බන්ධ වෙන ස්ථානයේ තියෙන කාබන් පරමාණුවක්. එතකොට අපි මේ කාබන් පරමාණුව ඇන්දේ නැති වුණාට මෙතන තියෙන කාබන් පරමාණු අපිට අංකණය කරන්න පුළුවන් 1 කියලා. එතකොට හැම වෙලාවෙම නයිට්‍රජනීය භෂ්මය සම්බන්ධ වෙන තැන කාබන් පරමාණුවට අංක 1 කියලා නම් කරනවා. එතනින් පටන් අරගෙන අංක 2, අංක 3, අංක 3ට සම්බන්ධ වෙනවා මොන කාණ්ඩයද? OH කාණ්ඩය. මේ OH කාණ්ඩය අපිට ගොඩක් වැදගත් වෙනවා. මොකේද? මේ OH කාණ්ඩයේ හයිඩ්‍රජන් එක තමයි අර ඊට පසුව තියෙන නියුක්ලියෝටයිඩයේ ෆොස්ෆේට් කාණ්ඩය ෆොස්ෆෝඩයි එස්ටර බන්ධනය හදාගන්නේ. ඊට පස්සේ 4 වෙනි කාබන් පරමාණුව පෙන්ටෝස් කිව්වහම මේ කාබන් පරමාණු 5ක් තියෙන්න ඕනනේ. එතකොට 5 වෙනි කාබන් පරමාණුව කොහෙද තියෙන්නේ? දැන් මේ වලයාකාර පෙන්ටෝස් වලයේ ඉතිරි පරමාණු කුමක්ද? ඉහළින්ම තියෙන අපි නම් කරලා නැත්තේ, අංකණය කරලා නැත්තේ එතන තියෙන ඔක්සිජන් පරමාණුවක්නේ. එතකොට ඉතිරි කාබන් පරමාණුව තියෙන්නේ 4 වෙනි කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා. ඒ කාබන් පරමාණුවට තමයි ෆොස්ෆේට් කාණ්ඩය බැඳෙන්නේ. එතකොට ඒ කාබන් අපි ඇඳලා පෙන්නලා නැහැ. එතකොට මේ කියන විදිහට එහෙනම් 5' කෙලවර කියලා කියන්නේ දැන් අපි දිත්ව දාමේ කොයි හරි කෙලවරකින් ෆොස්ෆේට් අන්තයක්කින් ඉවර වෙනවනේ. එතකොට ඒ අන්තයේ ෆොස්ෆේට් වලින් කෙලවර වුණොත් එතන තියෙන්නේ 5' අන්තය. එහෙම නැත්නම් OH වලින් කෙලවර වුණොත් එහෙම දිත්ව දාමය එහෙම වුණොත් ඒ කෙලවර වෙන්නේ OH සම්බන්ධ වෙන්නේ 3 වෙනි කාබන් පරමාණුවටනේ 3' අන්තය. එහෙනම් බලන්න ඊළඟ රූපේ තියෙනවා වම් පැත්තේ දැන් දිත්ව දාමේ වම් පැත්තේ තියෙන දාමේ කොහොමද තියෙන කෙලවර වෙන ෆොස්ෆේට් කාණ්ඩයෙන්. එහෙනම් 5' අන්තය 5 වෙනි කාබන් පරමාණුවට සම්බන්ධ. ඊට පස්සේ OH කාණ්ඩය ඒ දාමේම කෙලවරේ තියෙන OH කාණ්ඩය නේද? OH කාණ්ඩයෙන් අවසාන වෙන නිසා ඒ OH බෙදලා තියෙන 3 වෙනි කාබන් පරමාණු නිසා 3' අන්තය කියලා කියනවා. ඒ විදිහටම අනිත් පැත්ත බලන්න ප්‍රතිසමාන්තරයි කියලා කියන්නේ. එහෙනම් බලන්න උඩ 5' අන්තයට සම්බන්ධ වෙලා තියෙන අනිත් දාමයේ කෙලවර වෙන්නේ 3' අන්තයෙන්. ඒ වගේම පහළ තියෙන 3' අන්තයට ඉදිරියෙන් තියෙන ප්‍රතිසමාන්තර දාමයේ කෙලවර වෙන මොනවෙන්ද? 5' අන්තයෙන්. එහෙනම් මතක තියාගන්න මේ විදිහට. ඊළඟට ප්‍රෝකැරියෝටික් සහ යූකැරියෝටික් DNA ප්‍රතිවලිත වීමේ ක්‍රියාවලිය ගැන අපි බලමු. ප්‍රතිවලිත වීමේ ක්‍රියාවලිය සඳහා එන්සයිම් සහ ප්‍රෝටීන දායක වෙනවා. ඒකට ආරම්භක
DNA දිත්ත හෙලික්සේ දාම මත DNA ප්‍රතිවලිතය ආරම්භ වෙනවා. එතකොට මේ ඉස්ලාම් මේ දාම දෙක ආරම්භක දාම දෙක දිගහැරෙන්න ඕනේ. ඊට පස්සේ දාම මත ප්‍රතිවලිතය ආරම්භ වෙනවා. මේ නිසා අලුතින් සංශ්ලේෂණය වූ DNA දිත්ත හෙලික්සයේ එකක් මාතෘ DNA අණුව ලැබෙන. අනික ඊට අනුරූපව ඇතිවන නව DNA දාමය. දැන් බලන්න මේ ලානිල් පාටින් තියෙන මාතෘ DNA අණුව. ඊට පස්සේ මේ ප්‍රතිවලිතෙන් පසුව ඇතිවන දාම දෙකේ එකක් මාතෘ DNA දාමයක්, අනික අනුපූරකය. අනුපූරකය කියලා කියන්නේ දැන් නයිට්‍රජනීය භස්ම යුගලනය වෙද්දී අපි DNA නම් ඇඩිනින් හැම වෙලාවෙම හයිඩ්‍රජන් බන්ධන දෙකකින් තයිමීන් එක්කලා, ගුවැනින් හයිඩ්‍රජන් බන්ධන 3කින් සයිටෝසින් එක්ක බැඳෙනවානේ. ආන් ඒ විදිහට ඒ අදාළ නයිට්‍රජනීය භස්මය බැඳෙනවට කියනවා අනුපූරකව බැඳෙනවා කියලා. ඒ අනුපූරක දාමය එහෙනම් එකක් දාමයෙන් ලැබෙනවා, අනික නව DNA දාමයෙන් ලැබෙනවා. මුලින්ම තදින් නැසිරුණු DNA අණුව ඉහිල් වෙන්න ඕනේ. දැන් DNA අණුව සර්පිලාකාරව ඇඹරිලානේ තියෙන, මේක දිගහැරෙන්න ඕනේ. එනම් ප්‍රාග්න්‍යෂ්ටිකයින්ගේ අතිවලිත දඟර DNA සහ ශූන්‍යෂ්ටිකයින්ගේ ක්‍රොමැටින් ඉහිල් වෙන්න ඕනේ. දැන් එතකොට ප්‍රාග්න්‍යෂ්ටිකයින්ගේ කොහොමද වෙලා තියෙන්නේ? දඟර ගැහිලා ඊළඟට අතිවලිත වෙලා, ඒ කියන්නේ සුපර් කොයිල් DNA වෙලා තියෙන. මේ ඔක්කොම දිගහැරිලා ඉන්න ඕනේ මුලින්ම. ශූන්‍යෂ්ටිකයින්ගේ නම් අපි කතා කරා ක්‍රොමැටින් ජාලය හැදෙන හැටි. ඒ විට එම ඉහිල්වීම සිදුවන ස්ථානයෙන් ප්‍රතිවලිත යන්ත්‍රය ආරම්භ. මෙතන මේ රෙප්ලිකේෂන් මැෂිනරි කියලා තමයි ඉංග්‍රීසි වලින් තියෙන එක. යන්ත්‍රය කියලා සම්පත්පුතේ ඔබට දීලා තියෙන. ඒකවල ප්‍රතිවලිත යන්ත්‍රය ආරම්භ වෙනවා. ඒතොර මේ තියෙන ප්‍රාග්න්‍යෂ්ටික නැත්නම් කුඩා චක්‍රීය DNA අණුවක ප්‍රතිවලිත වීම. ඒතොර මේකත් ඔබේ සම්පත්පුතේ තියෙනවා. සටහනත් සමග ඇඳගෙන මතක තියාගන්න. එතකොට ප්‍රතිවලිත ආරම්භය නැත්තම් මේ කියන්නේ ස්ථානයකට කියන නම. ඔරි ස්ථානය කියලා කියන. ඔරි කියන්න හේතුව තමයි origin of replication. ප්‍රතිවලිතය ආරම්භ වෙන ස්ථානය. මේ ස්ථානයකට කියන නමක් තමයි ඔරි කියලා කියන්නේ. DNA අණුවේ. DNA ප්‍රතිවලිතය ආරම්භ වන ප්‍රෝටීනය බැඳෙන විශිෂ්ට DNA අනුක්‍රමයට කියනවා ඔරි හෙවත් ප්‍රතිවලිත ආරම්භය කියලා. නැත්නම් origin of replication කියලා. එහෙනම් DNA ප්‍රතිවලිතය ආරම්භ වෙන ස්ථානය තමයි කියන්නේ ඔරි ස්ථානය කියලා. දිත්ත හෙලික්සය වෙන්වීම ඔරි ස්ථානයෙන් තමයි ආරම්භ වෙන්නේ. DNA දිත්ත හෙලික්සය වෙන්වීම පටන් ගන්න කොහෙන්ද? විශිෂ්ට වූ නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් වන අනුක්‍රමයක් වන ඔරි කියන ස්ථානය. එතකොට මේක හැමතැනින්ම මේ දිත්ත දාමේ දිගහැරෙන්න පටන් ගන්නෑ. විශිෂ්ට ස්ථානයක් තියෙනවා. එතෙන්ද තමයි ඇවිල්ලා ආරම්භක ප්‍රෝටීනය නැත්නම් ආරම්භක එන්සයිමය ඇවිත් බැඳෙන්නේ. ඔරි අසලින් ආරම්භ වී ප්‍රාග්න්‍යෂ්ටික චක්‍රීය DNA අණුව දෙදිශාවටම ප්‍රතිවලිත වෙනවා. දැන් බලන්න මේ දිශා දෙකටම ප්‍රතිවලිත වෙන ආකාරය තමයි තියෙන්නේ. ඒකට ඊතල දෙකක් තියෙන මේ දෙවෙනි රූපේ දෙදිශාවටම ප්‍රතිවලිත වෙනවා. හැබැයි ශූන්‍යෂ්ටික රේඛීය DNA අණුවත් දෙදිශාවකට ප්‍රතිවලිත වෙනවා. අපි බලමු ඉස්සරහට. මේ තියෙන්නේ එතකොට දිශා දෙකටම ප්‍රතිවලිත වීම සිදු වෙනවා. දැන් මේ රතු පැහැයෙන් නැත්නම් රෝස පැහැයෙන් පෙන්වන්නේ උඩ රූපේ නව DNA දාම. එතකොට ඊතල අපිට තියෙන්නේ දිශා දෙකකට නේද? උඩ තියෙන රෝස පාට නව දාමය වම් පැත්තට. යට තියෙන රෝස පාට නව දාමය දකුණු පැත්තට. එතකොට දෙදිශාවකට ප්‍රතිවලිතය සිද්ධ වෙනවා. නව DNA දාමය සංශ්ලේෂණය කරන එන්සයිම වලට චලනය විය හැක්කේ එක් දිශාවකට පමණයි. දැන් අපි බලමු මොන දිශාවටද චලනය වෙන්න පුළුවන් කියලා. එහෙනම් 5' සිට 3' දිශාවට පමණයි එන්සයිමයට ගමන් කරන්න පුළුවන්. එබැවින් නව දාම වලින් එකක් අඛණ්ඩව සංශ්ලේෂණය වෙනවා. අනික කුඩා ඛණ්ඩ ලෙස සංශ්ලේෂණය වෙනවා. ඒක අපි තේරුම් ගන්න බලමු මේ රූපේ. දැන් බලන්න හැම වෙලාවෙම 5' සිට 3' වලට තමයි එන්සයිමයට යන්න පුළුවන්, ගමන් කරන්න පුළුවන්. ඒ හින්දා
මේ අඛණ්ඩව මේ පෙරටු දාමය කියලා කියන්නේ අඛණ්ඩව සංශ්ලේෂණය වෙන දාමය. එතකොට උඩ තියෙන්නේ පෙරටු දාමය. පෙරටු දාමේ බලන්න රතු පාටින් උඩ තියෙන පෙරටු දාමේ පටන් ගන්න මොන පැත්තෙන්ද? 5' තමයි පටන් ගන්න තැන තියෙන්නේ. එහෙනම් අනිත් කෙළවර අනිවාර්යෙන් 3' පැත්තනේ. එහෙනම් 5' ඉඳලා 3' දිශාවට එන්සයිම් එක ගමන් කරන නිසා පෙරටු දාමය කියන්නේ අඛණ්ඩව සංශ්ලේෂණය වෙන දාමය. හැබැයි මේ කොටස් විදිහට පල්ලෙහා තියෙන රතු පාටින් ඒවට කියනවා ප්‍රමාදී දාම කියලා. ප්‍රමාදී දාමේදී මොකද වෙන්නේ? එතකොටත් 5' ඉඳලා 3' පැත්තට විතරනේ එන්සයිම් එක යන්න පුළුවන්. එහෙනම් පටන් ගන්නවා කොටස් විදිහට 5' ඉඳලා 3' පැත්තට සංශ්ලේෂණය වෙන්න. දැන් බලන්න කොටස් දෙකක් සංශ්ලේෂණය වෙලා. එහෙනම් ප්‍රමාදී දාමේදී දැන් පෙරටු දාමේ එක දිගට සන්තතිකව සංශ්ලේෂණය වුණාට ප්‍රමාදී දාමේ කොටස් විදිහට තමයි සංශ්ලේෂණය වෙන්නේ. මොකද 5' ඉඳලා 3' දිශාවට නේ හැම වෙලාවෙම එන්සයිම් යන්නේ. එතකොට ඒ හැකියාව තියෙන්නේ පෙරටු දාමයට පමණයි. ප්‍රමාදී දාමේදී කොටස් විදිහට තමයි සංශ්ලේෂණය වෙන්න සිද්ධ වෙන්නේ. එතකොට මේ කොටස් නම් කරනවා අපි විශේෂ නමකින් ඔකසාකි ඛණ්ඩ කියලා. ඔකසාකි ෆ්‍රැග්මන්ට්ස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. දැන් බලමු එබැවින් නව දාම වලින් එකක් අඛණ්ඩව සංශ්ලේෂණය වෙනවා, අනෙක කුඩා ඛණ්ඩ විදිහට සංශ්ලේෂණය වෙනවා. අඛණ්ඩව සංශ්ලේෂණය වෙන දාමයට කියනවා ලීඩින් ස්ට්‍රෑන්ඩ් නැත්නම් පෙරටු දාමය. කොටස් විදිහට සංශ්ලේෂණය වෙන දාමයට කියනවා ප්‍රමාදී දාමය නැත්නම් ලැගින් ස්ට්‍රෑන්ඩ් කියලා. ප්‍රමාදී දාමයේ කුඩා ඛණ්ඩ වලට කියනවා ඔකසාකි ඛණ්ඩ කියලා. එහෙනම් ප්‍රමාදී දාමයේ විතරයි ඔකසාකි ඛණ්ඩ තියෙන්නේ. පෙරටු දාමයේ ඔකසාකි ඛණ්ඩ නැහැ. කෙලින්ම සන්තතික දාමයක් විදිහට සංශ්ලේෂණය වෙනවා. හැබැයි ප්‍රමාදී දාමේදී දැන් එන්සයිම් එකට ගමන් කරන්න පුළුවන් 5' සිට 3' දිශාවට විතරනේ. ඉතින් ඒ නිසා ප්‍රමාදී දාමේ කොටස් විදිහට තමයි සංශ්ලේෂණය වෙන්නේ. DNA ප්‍රතිවලිත යාන්ත්‍රයට බලපාන ප්‍රධාන එන්සයිම සහ ප්‍රෝටීන කීපයක් තියෙනවා. ඒ ටික හොඳට මතක තියාගෙන යන්න විභාගයට. හෙලිකේස්, ටොපෝයිසොමරේස්, ප්‍රයිමේස්, DNA පොලිමරේස්, DNA ලයිගේස් සහ ප්‍රෝටීන විදිහට තියෙනවා. තනි දාම බන්ධක ප්‍රෝටීනය නැත්නම් සිංගල් ස්ට්‍රෑන්ඩ් බයින්ඩින් ප්‍රෝටීන් කියන්නේ SSB කියලා කෙටි කරලා කියනවා. SSB ප්‍රෝටීනය කියලා. එහෙනම් මෙන්න මේ එන්සයිම් සහ ප්‍රෝටීන ගැන හොඳට දැනගන්න ඕනි මේවා සිදු කරන කාර්යය. අපි බලමු ඉස්සරහට. DNA හෙලිකේස් මුලින්ම DNA හෙලිකේස් කියන්නේ එන්සයිම් මගින් DNA ද්විත්ව දාමය ලිහනවා. ලිහලා DNA අණුව දාම දෙකකට වෙන් කරනවා. දැන් මේ තියෙන වෙන් කරන ආකාරයේ හෙලිකේස් මගින් මොකද සිද්ධ වෙන්නේ? දැන් මේ හෙලිකේස් එන්සයිම් ඉදිරියට ගමන් කරන්න අර ද්විත්ව දාමය ලිහිනවා. මේ සඳහා ATP වල ශක්තිය වැය කරනවා. DNA ද්විත්ව දාමයේ අනුපූරක භස්ම අතර හයිඩ්‍රජන් බන්ධන බිඳ හෙළන එක තමයි මේ හෙලිකේස් කරන්නේ. මේ හයිඩ්‍රජන් බන්ධන බිඳින්න හෙලිකේස් එන්සයිමට ශක්තිය අවශ්‍යයි. ඒ හින්දා ATP වැය වෙනවා. මෙසේ ඇතිවන තනිපට DNA දාම නව DNA සංශ්ලේෂණයට අච්චුව විදිහට ක්‍රියා කරනවා. ඒකට අච්චුව විදිහට ක්‍රියා කිරීම සඳහා තමයි මුලින්ම මේ දාම දෙක වෙන් කරන්නේ. ඒක කරන්නේ හෙලිකේස් එන්සයිම. ඊළඟට ටොපෝයිසොමරේස්. දැන් ටොපෝයිසොමරේස් වලින් සිද්ධ වෙන්නේ කුමක්ද? DNA සංශ්ලේෂණය වන දිශාවට ඉදිරියෙන් මෙම එන්සයිම ක්‍රියා කරනවා. ඔන්න බලන්න DNA සංශ්ලේෂණය කරන දිශාව ඊතලයෙන් පෙන්නනවා මේ හෙලිකේස් ළඟින්. හෙලිකේස් වලට ඉස්සරහින් තමයි ඉන්නේ. දැන් අනිත් සියලුම එන්සයිම පිටුපසින් තමයි ඔබට හමු වෙන්නේ. ඊගාවට බලමු. නමුත් මේ ටොපෝයිසොමරේස් ඉදිරියෙන් තමයි හමු වෙන්නේ. හෙලිකේස් මගින් DNA දාමයේ එක් ස්ථානයක් ඇඹරුම් ලිහන විට අනෙක් ස්ථානය තවදුරටත් ඇඹරීමට සහ ආතතියකට ලක් වෙනවා. දැන් මම මේකට උදාහරණයක් කියන්නම්. දැන් මේ හෙලිකේස් එන්සයිමෙන් මේ DNA ද්විත්ව දාමයේ ලිහනකොට දැන් මේක ඇඹරුණ දාමයක්නේ. එතකොට මේ විදිහට අපි ඇඳට මේක ද්විත්ව හෙලික්ස් ආකාරව ඇඹරිලා තියෙන්නේ. එතකොට මේ හෙලිකේස් එන්සයිමෙන් මේ දාම දෙක දිගාරින්න
මොකද වෙන්නේ? ඉතුරු ටික ආතතියකට සහ ඇඹරීමකට ලක් වෙනවා. දැන් උදාහරණය තමයි කොහුලණුවක් ගන්න. කොහුලණුව ඔබ සෙල්ලමට වගේ මේ පොඩි කාලේ එහෙම කරලා ඇති. කොහුලණුවේ තියෙනවා ලණු දෙකක් එකට අඹරලා තියෙන්නේ. ඒ ලණු දෙක ඈඩ් කරලා ඒ ලණු දෙකෙන් ඇදලා මේ කොහුලණුව දිගාරින්න ඔබ උත්සාහ කරලා ඇති. එතකොට ඒ උත්සාහ කරද්දි මොකද වෙන්නේ? තව දුරටත් අර කොහුලණුව තද වෙනවා. නැත්තම් ඇඹරෙනවා. මේ කුඩා ලණු දෙක නැත්තම් මේ කොහුලණුවේ වෙන් කරගන්න පුළුවන් මේ කොටස් දෙක තව දුරටත් වෙන් කරන්න බැරි වෙනවා. මොකද ඇඹරුමකට ලක් වෙලා ආතතියකට ලක් වෙලා කොහුලණුව තව දුරටත් ශක්තිමත් වීම වෙන්නේ. ඒකමයි මේකෙදිත් වෙන්නේ. දැන් මේක නතර කරන්න මොකද කරන්නේ? මේ ටොපෝයිසොමරේස් බැඳෙනවා මේ DNA අණුවේ ඉදිරියෙන්. බැඳිලා මොකද කරන්නේ? DNA දාම එක් දාමයක් හරි දාම දෙකම හරි කඩනවා, බ්‍රේක් ඩවුන් කරනවා. ටොපෝයිසොමරේස් මගින් එක DNA දාමයක් හෝ දාම දෙකම කැඩීම සිදු කර, බ්‍රේක් ඩවුන් කරලා කැඩීම සිදු කර ආතතිය සමනය කර ඇඹරීමට සලස්වා. එතනින් ඒ ආතතිය එතනින් ඉවත් කරනවා. පසුව කැපූ ස්ථානයේ මුද්‍රා තබනවා. එතකොට ටොපෝයිසොමරේස් මගින්ම එතන ස්ථානයේ මුද්‍රා තැබීම සිදු කරනවා. ඒ විදිහට තමයි මේ ඇඹරුම වළක්වන්නේ. ආතතියට ලක්වීම වළක්වන්නේ. ඊළඟට තනිදාම බන්ධක ප්‍රෝටීන. දැන් ටොපෝයිසොමරේස් ඊගාවට තනිදාම බන්ධක ප්‍රෝටීන බලන්න මේ රූපේ නම් කරලා තියෙනවා. තනිදාම බන්ධක ප්‍රෝටීනය හෙලිකේස් වලට පසුපසින් ප්‍රෝටීන දෙකක් බෙදලා තියෙනවා. මේ ප්‍රෝටීන මගින් මොකද වෙන්නේ? මේ නිරාවරණය වුණ තනිදාම නැවත යුගලනය වීම වළක්වලා ස්ථාවර කරනවා. නැවත යුගලනය වුණොත් අච්චුවක් විදිහට ක්‍රියා කරන්න බෑනේ. ඒ හින්දා මේ යුගලනය වීම වළක්වලා මේ තනිදාම ස්ථාවර කිරීම සිද්ධ කරනවා. ඒ අනුව නව DNA දාමයට අච්චුවක් ලෙස ක්‍රියා කිරීමට අවස්ථාව ලැබෙනවා. ඊළඟට ප්‍රයිමේස්. ප්‍රයිමේස් කියලා කියන DNA අච්චුව මත නව DNA දාමයක් සංශ්ලේෂණයේදී අනුපූරක ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් නිවැරදි අණුපිළිවෙලට සම්බන්ධ කරන්නේ DNA පොලිමරේස් මගින්. ඔබ දැනටමත් අහලා ඇති. නමුත් මේ පොලිමරේස් වලට නව ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කරන්න පුළුවන් වුණාට ආරම්භ කරන්න පොලිමරේස් වලට බෑ මේ ක්‍රියාව. ආරම්භ කිරීමට හැකියාවක් නැහැ. පොලිමරේස් වලට මේ න්‍යෂ්ටික අම්ල නැත්නම් පොලිමරේස් වලට මේ නියුක්ලියෝටයිඩ් සම්බන්ධ කරන්න පුළුවන් හැම වෙලාවෙම දැනට පවතින න්‍යෂ්ටික අම්ල දාම කොටසක 3' අන්තයට විතරයි. දැන් 5' ඉඳලා 3' දිශාවටනේ කොහොමද ප්‍රතිවලිතය සිද්ධ වෙන්නේ. ඒතර මේ 3' කෙලවරකට විතරයි මේ පොලිමරේස් වලට බැඳිලා අලුත් ඩියොක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කරන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රියාව ආරම්භ කරන්න කෙනෙක් ඉන්න ඕනේ. එයාට කියනවා ඒ එන්සයිමයට කියනවා ප්‍රයිමේස් එන්සයිමය කියලා. එහෙනම් මූලිකය නැත්නම් ප්‍රයිමර් එක මූලිකය නමින් නම් න්‍යෂ්ටික අම්ල දාමයක කුඩා කොටසක් තමයි මේ ප්‍රතිවලිතය ආරම්භ කරන්නේ. එතකොට දැන් මේ අලුතෙන් හදන්නේ DNA අණුවක් වුණාට මේ DNA අණුව සංශ්ලේෂණය ආරම්භ වෙන්න කලින් ප්‍රයිමර් එකක් හදාගන්න ඕනේ. මූලිකයක් හදාගන්න ඕනේ. ඒ මූලිකය RNA කොටසක්, DNA කොටසක් නෙමෙයි. එතකොට මේ RNA කොටස ඇති කරන්න හේතු වෙන්නේ මේ ප්‍රයිමේස් කියන එන්සයිමය. ප්‍රයිමේස් යනු RNA පොලිමරේස් වර්ගයක්. දැන් RNA පොලිමරේස් වර්ගයකින් RNA යන සංශ්ලේෂණය කරන්නේ. ඒතකොට ප්‍රයිමේස් කියන්නේ RNA පොලිමරේස් වර්ගයක්. එයා මොකද කරන්නේ? ප්‍රයිමේස් මගින් DNA මතට රයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කරලා RNA කොටසක් තමයි මුලින්ම සංශ්ලේෂණය කරන්නේ. මේකට කියනවා ප්‍රයිමර් එක කියලා. ප්‍රයිමේස් කෙටි RNA මූලිකයක්. DNA අච්චුව මතට එකතු කරමින් DNA RNA දෙමුහුමක් සාදලා DNA පොලිමරේස් ක්‍රියාව පහසු කරනවා. බලමු අපි කොහොමද වෙන්නේ කියලා. මේ බලන්න. ඔන්න ප්‍රයිමේස් සම්බන්ධ වෙලා RNA මූලිකයක් හදනවා.
RNA මූලිකයක් හදන අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ ප්‍රයිමේස් RNA මූලිකයක් හැදුවට පස්සේ රතු පාටින් පෙන්වන්නේ මේ RNA මූලිකය. ඒ රතු පාට ස්ථානයේ රතු පාට කොටසේ තියෙනවා 3' අන්තය නේද? ඒ 3' කෙලවර ගාවට තමයි ඊගාවට එන්නේ DNA polymerase. DNA polymerase එතන ඉඳලා පටන් ගන්නවා සංශ්ලේෂණ ක්‍රියාව. එතකොට DNA සංශ්ලේෂණ ක්‍රියාව polymerase වලට පටන් ගන්න බෑ ප්‍රයිමර් එකක් හැදෙන්නේ නැතුව. ඒ ප්‍රයිමර් එක විදිහට ක්‍රියා කරන්නේ RNA කොටසක්. ප්‍රයිමර් එක හදන්නේ ප්‍රයිමේස් කියන එන්සයිමේ ක්‍රියාකාරීත්වයෙන්. ඊළඟට DNA polymerase. DNA polymerase වර්ග කීපයක් තියෙනවා. එතකොට අපි ආකාර දෙකක් ගැන කතා කරනවා. මේකෙන් පළවෙනි ආකාරය තමයි මූලිකයේ 3' අන්තයට ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කරමින් DNA බහු අවයවීකරණය ආරම්භ කරනවා. බහු අවයවීකරණය වගේ ඉදිරියට පවත්වා ගන්නෙත් මේ එන්සයිමයමයි. මේ විදිහට DNA polymerase. එතකොට RNA මූලිකය හැදිලා ඉවරයි. RNA මූලිකයේ 3' කෙලවරට සම්බන්ධ වෙලා RNA DNA polymerase මගින් ක්‍රියාව ඉදිරියට පවත්වාගෙන ගිහින් පහළ රූපේ තියෙන්නේ සන්තතිකව සංශ්ලේෂණය වුණ DNA දාමයක්, පෙරටු දාමයක් තමයි තියෙන්නේ ලා නිල් පාටින්. එතකොට මේ ක්‍රියාව සිද්ධ කරන්නේ DNA polymerase. මාතෘ DNA දාමයේ නියුක්ලියෝටයිඩ් අනුක්‍රමයට අනුව නව දාමයේ නිවැරදි අනුපූරක නියුක්ලියෝටයිඩ් එකතු කිරීමේ හැකියාව මේ DNA polymerase වලට තියෙනවා. 100% යාගේ දෝෂ රහිත බව. නැත්තම් 100%ක් නිවැරදි ඩිऑක්සිරයිබෝ නියුක්ලියෝටයිඩ් එකතු කරගන්නවා මේ polymerase. හැබැයි ලක්ෂයකට එක් වාරයක් දෝෂයක් ඇති වෙන්න පුළුවන්. ලක්ෂයකට නියුක්ලියෝටයිඩ් ලක්ෂයකට එකක් දෝෂ තියෙන්න පුළුවන්. ඒතර DNA polymerase මොකද කරන්නේ? සෝදුපත් කියවීමේ යාන්ත්‍රණය කියලා ක්‍රමයක් භාවිතා කරගෙන සෝදුපත් කියවීමේ යාන්ත්‍රණය මකින් නිවැරදි කරගන්නවා. නිවැරදි කරගෙන 10 වෙනි බලයට එකක් දක්වා ලක්ෂ වාරයකින් දෝෂ තවත් අඩු කරගන්නවා. ලක්ෂ වාරයකින් දෝෂ තවත් අඩු කරගන්නවා. එහෙනම් දෝෂයක් සිදුවීමේ සම්භාවිතාවය 10 වෙනි බලයට 1යි. එතකොට මේ තියෙන්නේ පෙරටු දාමේ ප්‍රතිවර්ධ දිශාව සහ ප්‍රමාදි දාමේ ප්‍රතිවර්ධ දිශාව. දිශා දෙකකට සිද්ධ වෙන්නේ. එතකොට පෙරටු දාමයේ තනි දාමයක් විදිහට 5' දැන් රතු පාටින් තියෙන 5' අන්තයෙන් ඉඳලා 3' අන්තයට එන්සයිම් එක ගමන් කරමින් සංශ්ලේෂණය වෙනවා. ඒ වගේම ප්‍රමාදි දාමෙත් මේ ඔකසාකි ඛණ්ඩ හැම එකේම 5' ඉඳලා 3' පැත්තට වෙනම එන්සයිම් ක්‍රියාත්මක වෙලා ඔකසාකි ඛණ්ඩ හැදෙනවා. මුලින්ම ප්‍රයිමේස් එන්සයිම් ඇවිල්ලා RNA මූලිකයක් හදාගෙන ඊට පස්සේ polymerase එන්සයිම් ඇවිත් polymerization එක නැත්තම් බහු අවයවීකරණය සිද්ධ වෙනවා. ඒකට ඔකසාකි ඛණ්ඩ වෙනම සංශ්ලේෂණය වෙනවා. ඊට පස්සේ මේ සෝදුපත් කියවීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ වර්ධනය වන DNA දාමයට වැරදි නියුක්ලියෝටයිඩයක් එහෙම එකතු වුණොත් DNA polymerase මගින් ඒක වැරදි ගැළපීමක් කියලා හඳුනා ගන්නවා. අඳුනගෙන මොකද කරන්නේ? බහිෂ් නියුක්ලියේස් කියන ක්‍රියාකාරීත්වයෙන් මෙම වැරදි නියුක්ලියෝටයිඩ් ඉවත් කරනවා. මේ වැරදි නියුක්ලියෝටයිඩ් බහිෂ් නියුක්ලියේස් ක්‍රියාකාරීත්වය මගින්. මේක කරන්නේ DNA polymerase තමයි. ඉන්පසුව DNA polymerase ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වා ගන්නවා. මේකට කියනවා සෝදුපත් කියවීම කියලා. එතකොට මේකත් හොඳට මේ කොටස බලාගෙන යන්න. එතකොට මේ බලන්න තියෙනවා රෝස පැහැයෙන් පෙන්වන්නේ incorrect base එක. වැරදි නයිට්‍රජනීය භස්මයක් නේද? එතකොට සයිටෝසින් ගාවට එන්න ඕන ගුවෙනින් නමුත් එන්නේ ඇඩිනින්. එතකොට වැරදි දාමයක් කියලා මේක අඳුනා ගන්නවා. මේක අඳුනාගන්නේ 3' to 5' exonuclease නැත්නම් බහිෂ් නියුක්ලියේස් කියන 3' to 5' බහිෂ් නියුක්ලියේස් කියන යාන්ත්‍රණය නැත්නම් ක්‍රියාකාරීත්වය මගින් ඊට පස්සේ ඉවත් කරනවා.
මේ තියෙන ඔබේ සම්පත් පොතේ ලබා දීලා තියෙන රූප සටහන. එතකොට වෙනත් DNA පොලිමරේස් ආකාරයක්. දැන් අපි DNA පොලිමරේස් එක් ආකාරයක් ගැන කතා කරා. එතකොට බහුව අවයවීකරණය සිද්ධ කරන්නේ ඒ පොලිමරේස් ආකාරයෙන්. හැබැයි තවත් පොලිමරේස් ආකාරයක් ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? DNA RNA දෙමුහුමක් ඇති වෙනවනේ, ප්‍රයිම එකක් ඇති වෙනවනේ. ඒ ප්‍රයිම එකේ එක දාමයක් DNA දාමයක්. අනිත් දාමය RNA දාමයක්. මේක අඳුන ගන්නවා. අඳුනගෙන මොකද කරන්නේ? රයිබෝ නියුක්ලියෝටයිඩ ඉවත් කරලා ඒ වෙනුවට ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ ආදේශ කරනවා. මේකට කියන ප්‍රතිස්ථාපනය කරනවා කියලා. කරලා RNA මූලිකයට DNA ආදේශ කරනවා. මොකද DNA ප්‍රතිවලිතයන්න මේක. ඒකට RNA ප්‍රයිම එක අයින් කරගන්න ඕනේ. මේක කරන්නේ අනිත් පොලිමරේස් ආකාරය මගින්. එතකොට හැබැයි දැන් සම්පූර්ණ DNA ඛණ්ඩ තියෙනවා. නමුත් අර ඔකසාකි ඛණ්ඩ නිසා මොකද වෙන්නේ? තැන් තැන් වලින් හිදැස් ඇති වෙනවනේ. අපි බලමු DNA ලයිගේස් මොකද කරන්නේ කියලා ඒකට. DNA සංශ්ලේෂණයේදී අලුතෙන් සංශ්ලේෂණය වෙන යාබද DNA ඛණ්ඩ නැත්නම් ඔකසාකි ඛණ්ඩ යා කරනවා. යා කරලා ෆොස්ෆෝඩයි එස්ටර් බන්ධන සාදලා සම්පූර්ණ DNA දාමයක් බවට පත් කරන්නේ කවුද? DNA ලයිගේස් තමයි ඒක සිද්ධ කරන්නේ. DNA ලයිගේස් මගින් සංශ්ලේෂණය වූ DNA දාමේ හිදැස් මුද්‍රා තබනවා. එතකොට මේ තියෙන්නේ සියලුම එන්සයිම වල ක්‍රියාකාරීත්වය එකම රූප සටහනක. එතකොට සම්පත් පොතේ තිබෙන්නේ මේ රූප සටහනමයි. හැබැයි නම් කිරීම වෙනස්. නම් කර තිබෙන ආකාරය වෙනස්. එතකොට මේ රූපය හොඳින් අධ්‍යයනය කරලා මේ රූපේ විදිහට ඇඳ ගන්නවා නම් වඩාත් සුදුසුයි. එතකොට ප්‍රතිවලිතයේ සමස්ත ක්‍රියාවලිය එහෙනම් මොකද්ද? මුලින්ම තදින් එතිලා තියෙන DNA ඉහිල් කරන්න ඕනේ. අර සුපර් කොයිල් DNA සහ ක්‍රොමැටින් තන්තු ඉහිල් කරන්න ඕනේ. DNA දිත්ත දාමේ ඇඹරුම් ඉවත් කරන්න ඕනේ. එතකොට දැන් මේ තනි දාම DNA ස්ථායි සිදු කරගන්න ඕනේ. ස්ථායි කරගන්න ඕනේ. දැන් මේ හැම එකටම එන්සයිමයක් තියෙනව නේද? තදින් නැති තියෙන DNA අණු ඉහිල්වීමට බලපානවා හෙලිකේස් එන්සයිම. දිත්ත දාමේ ඇඹරුම් ඉවත් කිරීමට ටොපෝයිසොමරේස්. තනි දාම DNA ස්ථායි කරන්න single strand binding SSB ප්‍රෝටීනය. RNA මූලිකය මගින් DNA සංශ්ලේෂණය කිරීම මේක ආරම්භ වෙනවා ප්‍රයිමේස් එන්සයිම මගින්. නව DNA දාම දිගුවීම මේක සිදු කරනවා පොලිමරේස් මගින්. එතකොට පෙරටු දාමය සහ ප්‍රමාදී දාමය කියලා සන්තතික සහ අසන්තතික දාම දෙකක් තමයි සෑදෙන්නේ. ඊළඟට RNA මූලිකය ඉවත් කිරීම සහ RNA DNA මගින් ප්‍රතිස්ථාපනය කරනවා. මේක සිදු කරේ කවුද? RNA මූලිකය ඉවත් කරලා එය DNA මගින් ප්‍රතිස්ථාපනය කරනවා. මේ සිදු කරේ මේ බලන්න වෙනත් DNA පොලිමරේස් ආකාරයක් මගින් DNA RNA දෙමුහුම් හඳුනාගෙන රයිබෝ නියුක්ලියෝටයිඩ ඉවත් කරලා ඒ වෙනුවට ඩියොක්සි රයිබෝ නියුක්ලියෝටයිඩ එකතු කරනවා. එහෙනම් මේක සිදු කරන්නේ අර අනිත් DNA පොලිමරේස් ආකාරය මගින්. එහෙනම් ඔබට මතකයි නේද මේ කොටස? ඊළඟට යාබද නියුක්ලියෝටයිඩ අතර හිදැස් මුද්‍රා තබන DNA ලිගේස් නැත්නම් DNA ලයිගේස් කියන එන්සයිමය මගින්. එහෙනම් මේ සියලුම පියවරවලට අදාළව එන්සයිම සහ ඒවායේ කෘත්‍යයන් හොඳට මතක තියාගෙන යන්න එක්සෑම් එකට. ඊළඟට ප්‍රාග්න්‍යාෂ්ටික ශූන්‍යාෂ්ටික DNA ප්‍රතිවලිතයේ සමානකම් සහ වෙනස්කම් අපි සලකලා බලමු. ඒතර සමානකම් මුලින්ම ගත්තොත් ද්විත්වදාම DNA ලිහිල්වීම සඳහා හෙලිකේස් එන්සයිමය මේ ආකාර දෙකේම භාවිතා කරනවා. බහුව අවයවීකරණය සඳහා DNA පොලිමරේස් භාවිතය. ඒ වගේම විශේෂිත නියුක්ලියෝටයිඩ අනුක්‍රමයක් වන ඔරි කියන ස්ථානයේ ප්‍රතිවලිතය ආරම්භ වීම කියන එක සමානකමක්.
එතකොට ඒ වගේම තදින් ඇසුරුණු DNA අණුව ටොපෝයිසොමරේස් මගින් ලිහිල් කිරීම කියන්නේ මේ සෛලාකාර දෙකටම පොදුයි. ඒ වගේම ප්‍රතිවලිතය එකම ආකාරයට සිදුවීම සහ ප්‍රමාදී දාම ඇතිවීම සිද්ධ වෙනවා. RNA මූලික සෑදීම සහ ඒවා DNA මගින් ප්‍රතිස්ථාපනය සෛලාකාර දෙකෙන් සිද්ධ වෙනවා. ලයිගේස් මගින් හිදැස් මුද්‍රා තැබීම. ඔන්න මේ කියන සියලුම දේවල් ප්‍රතිවලිතයේ සමානතා. බලමු වෙනස්කම් මොනවද කියලා. ප්‍රෝකැරියෝටික් වල තියෙන චක්‍රීය DNA ද්විත්ව දාමයක්. හැබැයි යුකැරියෝටික් වල රේඛීය ද්විත්ව දාමයක්. ප්‍රෝකැරියෝටික් DNA අණුව සාපේක්ෂව ඉතාම කුඩායි. යුකැරියෝටික් DNA අණුව ඉතා විශාලයි සාපේක්ෂව. ඔරි එකක් පමණයි ප්‍රෝකැරියෝටික් සෛලයක තියෙන්නේ DNA අණුවක. යුකැරියෝටික් වල ඔරි ස්ථාන කීපයක් තියෙන්න පුළුවන්. කීපයක් තියෙනකොට ඉක්මන් වෙනවා. එතකොට DNA ප්‍රතිවලිතය අඛණ්ඩව සිදු වෙනවා. යුකැරියෝටික් වල සෛල චක්‍රයේ S කලාවේදී පමණයි DNA ප්‍රතිවලිත වීම සිදු වෙන්නේ ඔබ දන්නවා. ඒ වගේම ප්‍රාග්න්‍යෂ්ටික සූන්‍යෂ්ටික DNA පොලිමරේස් ව්‍යුහයෙන් වෙනස්. මේ වෙනස්කම් අපි කතා කරේ. එතකොට දැන් මේ කෘත්‍යයන් සමාන වුණාට මේ එන්සයිම වල නැත්නම් පොලිමරේස් එන්සයිමේ ව්‍යුහය වෙනස්. එහෙනම් මේ කොටසින් අපි කතා කරේ DNA ප්‍රතිවලිතය. අපි ඉදිරි කොටස්වලදී මේ පාඩමේ ඉදිරි කොටස් සලකලා බලමු. ස්තුතියි.